පළවෙනි දේ ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ. ඊළඟට ප්‍රායෝගික වෙනසක් වෙන්න ඕනේ. ඊළඟට නෛතික වෙනසක් වෙන්න ඕනේ. ඕපපාතිකව නැත්තම් බටහිර දෙමුණු ක්‍රමයක් අපි පාවිච්චි කරලා මේකෙන් මැජික් බලාපොරොත්තු වෙලා ටික කාලයක් වහල්ලු වගේ මේ පොලියට දවසකට හරි මාසයකට දැන් මේ වෙනකොට රටේ ඇහෙන්න ලැබෙනවා දේශීය අපිට මොකක්ද දෙන්න ඕන ප්‍රදේශීය අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕන දේශීය රැකමක් පිළිගන්න ඕන දේශීය සංස්කෘතිය ඒ වගේ විවිධ දේශත් කියන්නේ දැන් මම කොණ්ඩේ රවුල වල මම යම් සිංහලට ඇනන් ඉන්නවා. දැන් මිනිස්සු හිතන්නේ කොණ්ඩයක් රැවුලක් වවලා සුදු සරමක් ඇඳගෙන ෂර්ට් එකක් සුදු ඇඳගත්ත බං මේ මු හරියන්නේ මු ගල්ුගේ මනුස්සයෙක්. ගල්ුගේ වල කරන අරව හරි පළවෙනි සවා වෙනස් වෙන්න ඒක තමයි ආකල්ප වෙනස් වෙන්න ඕනේ. තමගේ සංකල්ප ටික වෙනස් වෙන්න ඕනේ. අපි පාරට බහින්නේ තවත් දැකගෙන පාරට බහිනවා. මේක අභ්‍යන්තර ක්‍රමයක් තියෙනවා. අපි ඒක අඳුනා ගන්න නැති ගැටලුවක් තියෙනවා. අපි අඳුනාගත්තොත් ඊට අදාළ ක්‍රමවේදයන් පාවිච්චි විනය හදන්න. ඊට පස්සේ ඇත්තටම මේකේ හදන්නවා රිද්මේ. සබාධර්ම සාධාරණ රිද්මේ. ඒක තමයි අපි උගන්වන්න ඕනේ. ඒතර මේ ගමේ ඉන්න මිනිස්සු නෙමෙයිනේ මේ ජලාශ අපවිත්‍ර කරලා තියෙන රසායනික ද්‍රව්‍ය මේ කුමිනාශක ද්‍රව්‍ය ඔක්කොම බටහිර විද්‍යාව නිර්මාණය කරලා. එයා තමයි ඒක හොඳයි කියන්නේ. එයා තමයි ෆිල්ටර් කියන්නේ. අපි මේව කතා කරන් පස්සේ සමහර විට අපි දේශපාලනේ එන්න හදනවා කියලා. ඒකට අදාළ පරිවර්තන ආවදිය කිද්දී අපි රජයෙන් බලාපොරොත්තු වෙන අපේ අවස්ථාවක් දෙයි කියලා අපි ආගමික සංස්කෘතික නායකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මේ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා. ඒක හරි කියනවත් ඒක වැරදි කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් මේ අපේ සර් මාත් එක්ක කිව්වා මේ පුතේ මේ බුදුන් වහන්සේ ලංකාවේ ඉඳලා මේ කොසල් රජතුමා නම් අත්‍යයක් කරා. ඉදා අතීතේ සෝබාදාමට ගරු කරා. ඉදා අතීතේ විවිධ වැව් අමුණු ඒ කියන්නේ අර කිය වගේ අපිට කන්න බොන්න නැතුව අපිට ඩොලර් නැතුව මේ දේ කරන්න බෑ. අජේ තුනක් සටන් කරේ පළවෙනි නගරේ කණ්ඩ දුන්නා. මිනිස්සුන්ට සටන් කරන් කණ්ඩ දෙන්නේ. මිනිස්සු ජීවත් වෙන්න ඉස්සලා. එතකොට රජෙක් කරේ අතීතේ ඉස්සලා අතීතේ පන්සලට එකතු වුණා. එහෙම නැත්නම් අම්බලවකට හරි එකතු වුණා. ඒකද අපි සාකච්ඡා කරා ප්‍රශ්න සතුටින් එකතු වුණා සතුටින් විසර ගියා. මේ වෙස් ගන්න වගේ දේවල් එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය මේ ක්‍රමය වෙනස් කරන්න නම් මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. විශ්ව සංස්කෘතික ආගමික නායකයෝ මේක මූලික වෙන්න ඕනේ. ඒක රාජ්‍ය අනුග්‍රහයක් යම්මතම අවශ්‍ය වෙනවා. ධර්මයේ රැකෙන්නත් යුද්ධ කරන්නත් ඉස්සර කියලා ඉන්න ඕනේ. මේ ක්‍රමය තමයි අපි ස්ථාපිත කරන්න හදන්නේ. මේ යුද්ධ කරන්නවත් බෞද්ධික සටන් කරන්නවත් ආයුබෝවන් අද සමාජයේ ගොඩක් කතා කරන මාතෘකාව තමයි සිස්ටම් චේන්ජ් කියන වචනය. ගොඩක් පිරිසක් ඔය සිස්ටම් චේන්ජ් කරන්නේ කොහොමද කියන කාරණාව විවිධ රැකියා ක්ෂේත්‍රවල ඉන්න විවිධ සමාජ තලවල ඉන්න විවිධ අයගේ අදහස් මේ වෙනකොට සමාජයේ කතා බහට ලක් වෙනවා. සමාජයේ වැඩ කටයුතු කරගෙන යන චතුර මහත්මයා ඒ වගේම ප්‍රසන්න මහත්මයා අපි ඔවුන්ගෙන් අදහස් අරන් බලමු සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ මොකක්ද කොහොමද මේ සිස්ටම් චේන්ජ් එක ඇත්තටම කොහොමද මේ සමාජයේ කරන්න ඕන කියන කාරණාව සම්බන්ධයෙන්. අයිබෝවන්. ඉස්සෙල්ලාම අපි අදහස් ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රසන්න මහත්මයාගේ. ප්‍රසන්න මහත්මයා අත්‍තරම අපි කොහොමද මේ සිස්ටම් චේන්ජ් එක ඇත්තටම කරන්න මේ සමාජයේ ඔබතුමාගේ අදහස් මොකක්ද අපි මේ සමාජයට දෙන්න පුළුවන්? අයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම තේරුම් සම්මත වෙන එක ප්‍රාර්ථනා කරනවා. සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ හැමෝම කතා කරන දෙයක් තමයි. ඒ කියන්නේ වෙනසක්. හැමදාම වෙනසක් කරන්න කියලා ඉල්ලනවා. අපි යම් කාලයක් යමෙක් පුද්ගලෙක් වට අපි පිළිගහනවා. ඒ පුද්ගලයා එනවා ඇවිල්ලා යම් දේවල් ටිකක් කරන් යනවා. සමහර විට ඒක තමන්ගේ පෞද්ගලික දෙයක් වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන දෙන්නේ ක්‍රමවේදය තුළ යම් වෙනසක්. ඒක ක්‍රමවේදය තුළ යම් වෙනසක් කරන්න නම් සමාජය තුළ, ඒ කියන්නේ සමාජයේ ජීවත් වෙන මිනිසා තුළ යම් වෙනසක් වෙනවා. ඒකට පළවෙනි දේ ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ. ඊළඟට ප්‍රායෝගික වෙනසක් වෙන්න ඕනේ. ඊළඟට නෛතික වෙනසක් වෙන්න ඕනේ. ඔය දෙයට ඔය වෙනස්කම් තුන වෙනකොට තමයි සමාජයේ අපට අවසාන වශයෙන් කියනවා ඔය සියල්ලම යහපත් තැනට එන්න ඕනේ කියන තැන ක්‍රමවේදය තුළ හැමෝටම නිවැරදි දෙයක් සිදු වෙන්නේ කියන තැනට එන්න පුළුවන් අන්න ඒ විතර. එතකොට ඒ දෙයට අපිට පළවෙනිවට කොතනින්ද අපි මේ දේ වෙනස් වෙන්න ඕනේ කියන තැනක් තියෙනවා. අපි ඒ දේ ගැන තමයි සාකච්ඡා කරන්න යන්නේ. අපි එවැනි අදහසක් එක්ක තමයි අපේ චතුර මහත්මයාත් ඉන්නවා. අපි නිතර කතා කරනවා ප්‍රායෝගික තැනට ගෙන ඒ යුත්තේ මොකක්ද කියන තැනට තමයි ඊතර පටන් ගන්න කොතනින්ද පටන් ගත යුත්තේ කොතනින්ද කියන තැන අපි අද කතා කරමු. අයිබෝන්. එතකොට ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් කියලා කිව්වහම මේ පද්ධති වෙනසක්. ඒතකොට පද්ධතිය වෙනස් කරන්නේ කොහොමද? එතකොට අපේ ගුරුවරට වෙනස් කරනවද නැත්නම් අපි බාහිරින් ගෙනල්ලා බාහිර සමස්ත යැපීමක් කරනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒක සිස්ටම් චේන්ජ් එකක් කරනකොට සිස්ටම් චේන්ජ් එකක් කරන්නේ කවුද? එතකොට
මොනවද කොහොමද වෙනස් වෙන්නේ? අපි ගොඩනැගිලි වෙනස් කරනවද, ගහකොළ වෙනස් කරනවද, නැත්නම් අපේ වෙන තියෙන මේ ආනයනික ක්‍රමයක් පාවිච්චි කරනවද කියන එක තමයි වැදගත්. එතකොට අපි සිස්ටම් චේන්ජ් කරනවා නම් මිනිස්සු වෙනස් වෙනවා. අනිත් කොයි දේවල් වෙනස් වුණත් කිසි ප්‍රයෝජනයක් නැහැ මිනිස්සු වෙනස් වෙන. ඒතර මිනිස්සු වෙනස් කරන ප්‍රධානම තැන තමයි අධ්‍යාපන ක්‍රමය. අධ්‍යාපන ක්‍රමයේ මිනිස්සු වෙනස් කළා තමයි සමාජයට උදාහරණය. එතකොට අපි අධ්‍යාපන ක්‍රමය හරියට ක්‍රමවත්ව ගොඩනගාගත්තේ නැත්නම් අපිට ගුරුවර රටාවට ප්‍රසන්න මහත්තයා කිව්වා වගේ අපිට ගැළපෙන ක්‍රමයකට අපිට ඔරොත්තු දෙන ක්‍රමයකට අපි අපේ අධ්‍යාපන රටාව හදාගන්න නැතුව ඕකපාතිකව නැත්නම් බටහිර දෙමුණු ක්‍රමයක් අපි පාවිච්චි කරලා මේකෙන් මැජික් බලාපොරොත්තු වෙලා ටික කාලයක් වහල්ලු වගේ මේ එක්ක කුලියට දවසකට හරි මාසෙකට හරි කුලියට වැඩ කරන විදිහට මිනිස්සු සෙට් එකක් හදලා ඉවරලා සමාජයට දාලා ඉවරලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ පද්ධතිය පවත්වාගෙන යන්න කියලා. මොකද දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දරුවන් උගන්වනවා ශාක විද්‍යාත්මක නම්. ඒක ශාක විද්‍යාත්මක නම් උගන්වන පස්සේ ඒක සමාජයේ භාවිතයෙන් වැඩිහිටියෝ දන්නේ. එතකොට භාවිතාවෙන් වචන දන්නේ. ඒතකොට ශාක හුරුව නැහැ. ඒතකොට අපේ තියෙන වෙදකම වේවා ඒ වගේ අපි ආහාරයට ගන්න ශාක වේවා ඒවා අපි නිකම්ම මග හැරෙනවා. එතකොට අපි පොළොවත් එක්ක නැත්නම් භූමියත් එක්ක සම්බන්ධ නැති අධ්‍යාපන රටාවක් තියෙනවා. ඒතකොට අපි අසාමාන්‍ය මිනිස්සු විදිහට තමයි පොළොවේ ජීවත් වෙන්නේ. ඒතර අසාමාන්‍ය මිනිස්සුන්ට පැවැත්මක් නැහැ පොළොව මත. ඒතර අපි සාමාන්‍ය ජීවන රටාවක් ගත කරනවා නම් ඒ හුරුව අපි දෙන්න ඕන ළමයින්ට. ඒතර ඒ හුරුව දෙනවා නම් අපි අනිවාර්යයෙන්ම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා මේ බටහිර දෙමුණු ක්‍රමය නවත්තලා බටහිර විකෘති සමාජය තුල බිහි කරලා මේ අපි නිකන් වෙනසක් බලාපොරොත්තු වෙලා හරියන්නේ පාරට අවිල වෙනස් කරන්න වෙන බටහිර විකෘති දෙක. සමාජවාදී පක්ෂානම් මනම් ඒගොල්ලන්ගේ යෝජනාව විදිහට පාරට අවිල සිස්ටම් චේන්ජ් කරන්න ආවා. ඒතර පාරට අවිල සිස්ටම් චේන්ජ් කරන්න බෑ කියන එක තමයි මගේ පුද්ගලික අදහස. ඒතර මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයේ ස්වදේශීය පැත්තට නැඹුරුවක් තියෙන ක්‍රමයකට අපි ආගමික සංස්කෘතික නායකයන් මුල් කරගෙන යම් කිසි ගමනක් යා යුතු තැන තමයි මම සමාජ ක්‍රමයේ පවත්වාගෙන යන මිනිස්සු. එතකොට අපි ගත්තාන් පස්සේ අපේ මේ අනාගතය නැත්තම් නිර්මාණය කරන්නේ ගුරුවරු. එතකොට අනාගතය වෙනස් කරන්න ඕන නම් මේ ගුරුවරු මූලික කරගෙන ඒ කටයුත්ත කරගන්න ඕනේ. එතකොට ඒක ගුරුවරු මූලික කරන්න ඕන වුණාම ගුරුවරු තනි සේවකයෝ නම් වගේ ගුරුවරු පාරට ඇවිල්ලා ප්‍රශ්න විසඳන්න આવොත් එහෙම අපිට අනාගතය ගොඩනගන්න බෑ. ඒක එතකොට නිකන් අපි මේ අනිත් මිනිස්සුන්ගෙන් ඒකට විසඳුම් හොයනවා වගේ. සමාජ නිර්මාණකරුවම පාරට ඇවිල්ලා වර්ජනය කරන සමාජයට විරුද්ධව. ඒතර ලොකු ගැටලුවක් වෙනවා. ඒතර හැමෝම ඊට පස්සේ ගුරුවරු වර්ජනය කරනවා. ඊට පස්සේ ආගමික නායකයෝ වර්ජනය කරනවා. ඒතකොට මේකේ කාටද අපි ගරු කරන්නේ? කවුද මේ පැවැත්ම සාධක වෙන්නේ? කාගෙන්ද අපි අවවාද උපදේශ අනුශාසනා ගන්නෙ? එතකොට මේක ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් අපේ තියෙන සංස්කෘතික මූලයන්ට අනුකූලව ඒ තියෙන වටිනාකම අනුකූලව ගොඩනගපු පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයන්ගේ මූලිකත්වයේ අධ්‍යාපන ක්‍රමයට භාවිතා කරලා ස්වදේශික අපිට ඔරොත්තු දෙන ගැළපෙන ක්‍රමයක් පවත්වාගෙන යන එක තමයි හොඳ. නැත්නම් අපි අනිත් සිස්ටම් එකට පැච් දාන්න අපේ ක්‍රමය පාවිච්චි කරනවා. අනිත් සිස්ටම් එක පවත්වාගෙන යන දැන් ඕගොල්ලන්ගේ ක්‍රමය කොහොමද මේක විසඳුම් තියෙන්නේ කියලා අහනවා. එතකොට ඒ අපේ එකෙන් ඒගොල්ලන් එක පැච් දාගෙන ඒගොල්ලන් එක කන්ටිනියු කරනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. පූර්ණ අපේ පද්ධතියක් පවත්වාගෙන යන්න පුළුවන්. ඕනනම් අපිට ඊට අමතරව දැන් අපේ ගුරුවරු දෙන ටීවී එක පාවිච්චි කරනවා, දුරකථනය පාවිච්චි කරනවා, වාහන පාවිච්චි කරනවා. ඒ අත්‍යවශ්‍ය හුරු දේවල් පවත්වාගෙන මූලික අපි හරයන් ටික එකතු කරගෙන ඒ ටික ගොඩනගාගෙන මිනිස්සෙක් නිර්මාණය කිරීම අදාළ කොටස් ටික අධ්‍යාපන ක්‍රමයෙන් හැදීම තමයි යෝගී කියන මගේ විශ්වාසය. එතකොට ප්‍රසන්න මහත්මයා දැන් අපේ මේ රටේ දැන් මේ හැමෝම දැන් අපිට දැන් මේ වෙනකොට රටේ ඇහෙන්න ලැබෙනවා දේශීයත්වයට මුල් තැන දෙන්න ඕන, ස්වදේශීය අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕන, දේශීය වෙදකමක් පිළිටවන්න ඕන, දේශීය සංස්කෘතිය, ඒ වගේ විවිධ දේවල් වල දේශීයත්වයට මුල් තැන දෙන වගේ එහෙම වචනයක් අපිට දැන් හැමතැනම ඇහෙන්න ලැබෙනවා. එතකොට දැන් මේ යන තරඟකාරී රටාවක් තුළ මේ දියුණු රටාවක් සමග කොහොමද මේ දේශීයත්වය කියන එකේ එතන ඒක අපි කොහොමද මේකට මේ වෙනස මේ කියන්නේ අපේ මේ රටේ අපේ ජීවිතේට මේ රටේ ආර්ථිකයට රටේ දියුණුවට මේ සියලු දේවල් මේ පැන නැගිලා තියෙන ප්‍රශ්න වල කොහොමද මේ දේවල් ගලපගන්නේ? කොහොමද මේ දැන් අපේ තියෙන මේ තාක්ෂණය අපේ තියෙන ආර්ථික ක්‍රමවේදය අනිත් රටවල් වලට වඩා කොහොමද මේ අපේ මේ රටේ මේ ප්‍රශ්න විසඳගන්න ගලපගන්නේ? ඇත්තටම දේශීයත්වයේ කියනවාම අපේ අය හිතන් ඉන්නේ අපි රජෙක් ගැන කතා කරලා හිතන් ඉන්නේ ඔටුනක් පලන්දගෙන ඇවිල්ලා අර අපි ෆොටෝ වල දැකලා තියෙන රූප වල දැකලා තියෙන අන්න ඒ වගේ ස්වරූපයක්. ඒ කියන්නේ දේශීයත්වය කියන්නේ මේ දැන් මම කොණ්ඩේ රවුලවලා මම යම් විදිහකට ඇඳන් ඉන්නවා. දැන් මිනිස්සු හිතන්නේ කොණ්ඩයක් රැවුලක් පවලා සුදු සරමක් ඇඳගෙන ෂර්ට් එකක් සුදුවට ඇඳගත්ත පළියට එයා
විදේශී ඒ කියන්නේ දේශීයත්වයට ගැලපෙන කෙනෙක් කියලා එහෙම අපට නිගමනය කරන්න බෑ. ඒ කියන්නේ වෙන එකපාරට වෙන ස්වරූපෙ. දැන් මේ මහත්තයා මේ ආකල්පමය වශයෙන් යමු වෙනසක් තමා තුළ ඇති කරගෙන ස්වාධීන වෙලා ඒ දේ ප්‍රායෝගික අධ්‍යයනයක් කරලා තමයි මේ ප්‍රකාශ කරන්න මෙතන ඇවිල්ලා ඉන්නේ. නමුත් මෙතුමා දැන් ස්වරූපයෙන් බැලුවොත් ඉතින්නේ මේ මෙයා මේ කොහොමද දේශීයත්වය ගැන කතා කරන්නේ මෙහෙම ඉඳලා කියලා. දැන් මම සමහර අය කියනවා මේ දේශීයත්වය කියන්නේ සරමින් කොණ්ඩෙන් රැවුලින්. ඒතකොට අපිට එහෙම බැලුවොත් එහෙම අපේ දේශපාලඥයන් පැත්ත බැලුවොත් එහෙම එයාලා ඇත්තටම දේශීයත්වයේ විදිහට තමයි ඉන්නේ. නමුත් එයාලා ක්‍රියාත්මක කරන්නේ මොකද්ද? එයාලා ක්‍රියාත්මක කරන්නේ වෙනත් බටහිරට ගැටිකම් කරන බටහිරට වහලෙක් වෙන වහල් මානසිකත්වය ඇති වෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. හැබැයි අපේ මිනිස්සු ඒ කියන්නේ අපි කියනවා අර මාකටිං කියලා කියන්නේ. අන්න මාකටිං කියලා කියන්නේ අන්න ඒ වගේ මොකද අපේ අය බලන්නේ ඉස්සලා ස්වරූපේ පෙනුම බලනවා. පෙනුම ආපොන්නේ රවුලවලා තිනවා. එයා ඒකට සමහරට ඒකට විරුද්ධ කෙනෙක් නම් මේ හරියන්නේ මේ ගල්යුගේ මිනිස්සේ මේ ගල්යුගේ දේවල් කරලා ඔය හරියන්නේ ඒකෝ ඒ කියන කතා කරොත් කියනවා ඔය ගල් ඔය කොහොමද අදකට ගැලපෙන්නේ කියලා කියනවා. නමුත් බලන්න ඒ දේශීයත්වයේ කියන දේ යම් විදිහකට තමයි යම් පුද්ගලෙක් ආරෝපණය කරගෙන හැබැයි අභ්‍යන්තරය තුළින් ක්‍රියාත්මක වෙන්නේ වෙනත් විදේශීය රටකට හෝ විදේශීය කණ්ඩායමකට නැත්නම් විදේශීය ක්‍රමවේදයකට අදාළ යම් දෙයක්. ඒ වගේම තමයි අපි කියන්නේ කොණ්ඩේ රවුලවන්නේ කියලා හැමෝම. අපි කියන්නේ සුදු වදින්න කියලා. නමුත් ඒක තමන්ගේ කැමැත්ත වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා සමාජයක් වෙනස් වෙන්නේ නැහැ. එන තමන්ගේ පෙනුම වෙනස් කරගත්ත එක සමාජයක් වෙන්නේ නැහැ. පළවෙනි දේ තමා වෙනස් වෙන්න. ඒක තමන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. තමන්ගේ සංකල්ප ටික වෙනස් වෙන්න ඕනේ. අපි පාරට බහින්නේ සමස්තයක් වශයෙන් පාරට බහිනවා. බැහැලා අපි කියනවා මෙයා වැරදි, අරයා වැරදි, මේ දේ කරන්න ඕනේ, මේ විදිහට වෙන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා. හැබැයි බලපුවාම එහෙම සමාන තමාගේ අභ්‍යන්තර තුල ඒ දේ නැහැ. අර රැල්ලට කියනවා මෙන්න පාරට බැලලා මේ දේ වෙනත. ඒකට දේශීයත්වය කියන්නේ මේ එතකොට එහෙම කියනවා සමහර අය බයයි. අපිට එතකොට අර මේ අපිට මේ හරියට අර වැද්දෝ වගේ ජීවත් වෙන්න වෙයි. එතකොට වැද්දෝ වගේ නමුත් අතීතේ පොඩ්ඩක් බලන්න ඕනේ. අපි අතීතේ බලලා අපි කියන්නේ ඒ විදිහම මෙතෙන්ද ගේන්න කියලා. හැමෝටම මේ අර රජ කාලේ වගේ ඉන්න එකක් නෙමෙයි මේ කියන්නේ. දේශීයත්වය කියන්නේ මොකක්ද කියන දේ ඉස්සෙල්ලා හොයලා බලන්න. අපි දේශීයත්වය වශයෙන් අපි දේශීය අතීතයේ අපි කොහොමද අපේ රටේ පවත්වාගෙන ආවේ? අපේ රටේ සමාජයේ මිනිස්සු කොහොමද හැසිරුනේ කියන දේ බලන්න ඕනේ. අධ්‍යයනයක් කරන්න ඕනේ. ගවේෂණයක් කරන්න ඕනේ. ඒක කියන්නේ මේ හට්ටි පිටින්ම එකතු වෙලා පාරට බැහැලා එහෙම නැත්නම් ගිහිල්ලා මේ කියන්නේ අර කිය මේ මහත්තයාගේ දතර මහත්තයාගේ වගේ මේ අර බිල්ඩින් වලින්වත් එහෙම නැත්නම් මේ තමන් අදින ඇඳුම් පළදින්න තමන් ගන්න කෑමෙන්වත් එහෙම නෙවෙයි. එතකොට චතුර මහත්මයා මේ දැන් මෙතුමා කියනවා වගේම ඔබතුමාත් දැන් ඔබතුමාගේ පැත්තෙනුත් කියනනේ මේක දේශීය ක්‍රමවේදයක් ස්වදේශීය ආර්ථිකයක් ස්වදේශීය අධ්‍යාපන ක්‍රමවේදයක් හදන්න කියලා. එතකොට ඒ ස්වදේශීය අධ්‍යාපන ක්‍රමය තුළ ඔබතුමා දකින ක්‍රමවේදය කොහොමද අපේ රටට මේ දේවල් යොදා ගන්න පුළුවන්? ඇත්තටම ප්‍රසන්න මේ අපි මේ ගැන කතා කරොත් එහෙම අපි මොනවා කරත් කාලා බීලා ඉන්නේ නැහැ. දැන් කන්න බොන්නවත් නැති වෙලා හරියන්නේ. කන්න බොන්න නැති වෙලා මොන තාක්ෂණයක්ද? නේද? ඒක තාක්ෂණයක් ලොකු දියුණුවක් තියෙනවා නම් අපිට අඩුම මූලික කන්න බොන්න ටිකවත් නැතුව දැන් ඩොලර් ටිකවත් නැතුව අපි ලංකාවේ පවතිනවා කියලා කියන්නේ. ඊයතර කියන්නේ මේක අභ්‍යන්තර ක්‍රමයක් තියෙනවා. අපි ඒක අඳුනා ගන්න නැති ගැටලුවක් තියෙනවා. අපි අඳුනාගත්තොත් ඊට අදාළ ක්‍රමවේදයන් පාවිච්චි කරලා මේ ඒ ටික දරුවන්ට උගන්වලා ඊට අදාළ සංස්කෘතික රටාව මේ තහවුරු කරලා ඒක තමයි අපි ඉස්සරහට යන්නේ. දැන් දියුණුවයි කියලා කියනවා නම් මිනිස්සු දියුණු දැන් අපි එක්සැම්පල් එක මානව පරිණාමය කියනවා. මානව පරිණාමය ගත්තොත් එහෙනම් මිනිස්සු වාහනයෙන් පරිණාම දියුණුවයි කියලා කියනවා. දැන් ඕකේ නිකන් විහිළු කතාවක් වගේ ගත්තොත් එහෙම එතකොට සුදු ජාතිකයෝ පරිණාම වෙලා තියෙන්නේ සුදු වාහනයක්. සුදු පාටි රෝම තමයි තිබිලා තියෙන්නේ. ඒතර අපි කළු ජාතිකෝ කළු වාහනයකින් තමයි පරිණාම වෙලා තියෙන්නේ. ඒතර අපි කළු රෝම තියෙන්නේ හැබැයි ආන්ද්‍ර පරිණාමයේ මූලික කොටස් වල ඉන්නේ කළු ආන්ද්‍රය විතරයි. ඒක අරගොල්ලෝ ඇවිල්ලා තියෙන සර්දි. එහෙමනේ ඔය තියෙන්නේ සුදු කළු බෙද. එතකොට ඇත්තටම දියුණුව තියෙනවා නම් අපිට කන්න ටිකක් නැති වෙන්නේ නැහනේ. එතකොට අපිට මේ කන්න බොන්නවත් නැති වෙනවා නම් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ අපේ මේ තියෙන්නේ මේ අපි ජීවත් වෙන පොළවේ මොනවද අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන. එතකොට ගන්න පුළුවන් මේ පොළව නැත්නම් අපි දැන් ඉස්සෙල්ලාම කියා නීතිය. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ කියනවා විනය හදන්න. ඊට පස්සේ ඇත්තටම මේකේ හදන්නවා රිත්මය. සබාධර්ම සාධාරණ රිත්මය. ඒක තමයි අපි උගන්වන්නේ. ඒකට අදාළ රිත්මය හඳුනාගෙන ඒකට අදාළ ජීවන රටාවක් තමයි අපි ගුරු වෙනවා. ඒ රිත්මය හඳුනා ගන්න නැතුව අපි අපේ ආකෘතියම ගෙනල්ලා මේක පැල කරන්න පුළුවන් පැල වෙන්නේ නැහැ. කොන්ක්‍රීට් දාලා තාර දාලා කරලා මේක ලියනවා කියලා කිව්වොත් මේක ලියලා නැහැ. ඊට පස්සේ අපි මේක කුලීකාරය වෙනවා. ඒක ගොඩනැගිලි ටික සර්විස් කරගන්නවත් අපිට හැකියාවක් නැතු වෙනවා. එතකොට
අපි බලන්න ඕනේ අපිට ගැළපෙන ක්‍රමයක්. අපේ ආහාර ටික හදාගන්න එක ලැජ්ජාවට දාලා කාරණයක් වෙනවා නම් එතන ගැටලුවක් වෙනවා. ඒ ලැජ්ජාව අපි ඉස්කෝලේ තුලින් හදලා නිකන් පොෂ් කියලා ලොකු ලයිෆ් එකක් හදාගෙන මේ ඒකට අදාළව මේ අනිත් කොටස් ටික දුර්වලයි කියලා උන් සේවකයෝ විදියට අරගෙන එහෙම ජීවත් වෙනවා නම් ඒක නිකන් ඔළුවෙන් හදාගන්න. ඒක මුලින් ඉඳන්ම අපි හදා ගන්නවා. ඒ තමන්ගේ පැවැත්මට අදාළ කොටස් ටික කාරණා ටික ගලපගෙන මේ කටයුතු කිරීමේ හැකියාව හදා ගන්නවා. එතකොට මානව පරිණාමය ගත්තොත් එහෙම ඒක දියුණු වෙවි ඉස්සරහට යනවා කියලා කියනවා නම් මානවයෙක්ගේ මූලික අවශ්‍යතාවය වෙන්නේ වර්ගයබෝ කිරීමයි ආහාර සොයා ගැනීම. ඒතකොට වර්ගයබෝ කිරීමයි ආහාර සොයා ගැනීමයි අතර ඉතුරු වෙන කාලය තමයි යාට දියුණු වෙන්න පුළුවන්. දැන් මිනිස්සුන්ගේ ජීවිත කාලය එන්න අඩු වෙනවා. ඒතකොට ජීවිත කාලය අඩු වෙනවා කියලා කියන්නේ අර වර්ගයබෝ කිරීමයි ආහාර සොයා ගැනීමයි කාලයට අමතරව දියුණු වෙන්නත් කාලයක් නෑ. දැන් ලෝන් එක ගෙවන්න එපා. අපි අරන් තියෙන ලෝන් එකේ වාල්කේ ගෙවන්න ඕනේ. ඒක දියුණු වෙන්න කාලයක් නෑ දැන් මානවයා. කුලියට කාගේ හරි වැඩ කරලා ලෝන් එක ගෙවලා යන්න තියෙන. ඊට පස්සේ ඒගොල්ලෝ මේ කන්සෙප්ට් එක ෆේක් කියලා අලුත් කන්සෙප්ට් එකක් යෝජනා කරනවා මේ අපිව අරගෙන ව්‍යාපාර කරන්න. එතකොට මේ අපි මේ කන්සෙප්ට් එක දුවල ඉවරලා අපි වයසට ගිහිල්ලා මැරෙලා යනවා. ඊට පස්සේ අපේ ළමයි තව කන්සෙප්ට් එකකට දුවල ඉවරලා ඒක මේ ටකුලිකාරය වෙලා ඒක මේවා කරලා ආයෙ මැරෙලා යනවා. මෙහෙම යති අපි ක්‍රමයෙන් මේකේ පැවැත්ම විනාශ වෙලා වෙන බටහිර ආකෘතිය බටහිර තැනිකලා සියල්ලම තැනිකලා කරලා ඉවරලා ඒක සම්පූර්ණයෙන් මෙතන ගෙනලා ආකෘතිය ගොඩන ගන්න ඕනේ කියන තැනට අපේ අධ්‍යාපන ක්‍රම වෙනස් කරලා ඒක කුලීකාරකට හදලා දිනපතා හරි මාසිකව හරි කුලිය අරගෙන ණය වාරිකයේ ගෙවාගෙන මේ ඒ කටයුතු ටික කරගෙන යනවා. ඉතින් ඒක දියුණුවයි කියලා කියන්න බෑ. ඒක දුර්වලයි කියලා Tamanට තේරෙන්න ඕනේ. එහෙම දුර්වලයි කියලා තේරෙන්නේ නැතුව මේ අනිත් මිනිස්සු කියන විදිහට බටහිර කියත්තෝ කියන විදිහට වැඩ කරන්න ගියොත් එහෙම අපිට අපේ කියලා පැවැත්මක් නැහැ. අපේ හුරුව රිද්මේ ක්‍රමය පවත්වාගෙන යන්න පුළුවන් දරු පරපුරක් අනිවාර්යයෙන් අපි නිර්මාණය කරගන්නවා. එතකොට මේ ඉස්සර අනිත් එක දැන් අපි කුරානේ ගත්තා, බයිබලයේ ගත්තා, අනිත් ආගමික ග්‍රන්ථවල ගත්තා අපිට කියන්නේ අපි දියුණු මිනිස්සෙක්ගෙන් ඇවිල්ලා දුර්වල වෙලා එනවා ඒක කන්ට්‍රෝල් කරන්න පාලනය කරන්න තමයි අපි ආගමික පැත්තෙන් මිනිස්සුන්ව මෙහෙවන්නේ කියලා. එතකොට එහෙම දියුණු මිනිස්සෙක් ඇවිල්ලා දුර්වල වීගෙන යන එක නවත්තන්න ඒක ගැන අවබෝධයෙන් කටයුතු කරන්න නැතුව අපි මේ ඉස්සරහට දියුණු වෙනවා කියලා අපි අතර විනාශයට නෑන්නේ. එතකොට මේක ලෙහාගෙන ගලවගෙන මේකේ මොනවාද විභේදනය කරගෙන මේක තනි සංයෝග වලට ගලවගෙන ඇත්තටම බටහිර විද්‍යාව දැන් සංයෝග දෙකකින් වතුර හදන්න පුළුවන් කියලා කියනවා. ප්‍රධාන සංයෝග දෙකක් හදන්න පුළුවන් කියන අපිට වතුර හදන්න පුළුවන් කියලා. හැබැයි මේ වතුරේ තියෙන ස්වභාවික ඔක්කොම වතුර ගත්තොත් මේ ඔක්කොම කේකල් දාලා මේ විනාශ කරලා තියෙන්නේ මේ බටහිර විද්‍යාව. මොකද මේ ගමේ ඉන්න මිනිස්සයා නෙමෙයිනේ මේ ජලාශ අපවිත්‍ර කරලා තියෙන රසායනික ද්‍රව්‍ය මේ කුමිනාශක ද්‍රව්‍ය ඔක්කොම බටහිර විද්‍යාව නිර්මාණය කරලා තියෙන්නේ. එයා තමයි ඒක හොඳයි කියන්නේ. එයා තමයි ෆිල්ටර් කියන්නේ. එතකොට එයාගේ ව්‍යාපාරයට අදාළ දේවල් තමයි එයා ඒතර කරන්නේ. එතකොට මේ ඒක දියුණු කියලා කියන්න බෑනේ අපේ කන්න පොන්නක් නැති වෙන තරමට මේක අපේ හුරුව නැති කරලා අපි අපේම ක්‍රමයකට නැති සිටීම වලක් කියන එක තමයි ඒගොල්ලන්ගේ එක බලාපොරොත්තු. අවසන් වශයෙන් චතුර මහත්මයා එතකොට දැන් මේ අපි කතා කරන මේ දේශීයත්වය මේ ජාතිකත්වය ඒ වගේ වැඩසටහනක් තුළ අපිට මොකක් හරි දැන් අපිට තනියෙන් මේ දේ කරන්න බැරුව යනවා. ඒ කියන්නේ පුද්ගලෙක් විදිහට තනියෙන් අපිට මේක කරන්න බෑනේ. රටක් විතර ගොඩනගෙන රටේ ඉන්න සමස්ත මිනිස්සු සියලු මේ ජාතීන් ජනවර්ග සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ. සියලු ආගමික නායකයින් මේ ආගමික වටපිටාව සියලු දේවල් එකට එකතු වෙන්න ඕනේ. එතකොට මේ දේශීයත්වය ගොඩනගන්න ඕන නම් ජාතිකත්වය ගොඩනගන්න ඕන නම් අපි මේ කතා කරන සියලු දේවල් ගොඩනගන්න ඕන නම් අපිට සමාජයෙන් අනිවාර්යයෙන්ම ගොඩක් දේවල් අපිට ලැබෙන්න ඕන. සමාජයෙන් ලැබෙන්න ඕන සපෝට් එක මොකක්ද? සමාජයේ මොන විදිහට වෙනස් වෙන්න ඕනද? ඒ සමාජය මොන විදිහටද එකතු වෙන්න ඕන කියන කාරණාව මට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඇත්තෙන්ම මේ ඉගෙන කතා කරොත් එහෙම දැන් කට්ටිය අපි මේව කතා කරන් පස්සේ සමහර විට අපි දේශපාලනෙට එන්න හදනවා කියලා. එහෙම මේ මගේ නම් පුද්ගලික අදහසක් නෑ දේශපාලනය. මේ ක්‍රමයේ තියෙන නොගැලපීම භූමියත් එක්ක තියෙන නොගැලපීම හින්දා තමයි අපි මේකට මැදිහත් වෙන්නේ. කවුරුත් මේක මැදිහත් වෙලා කරන්නේ නැති හින්දා ඉතින් අපි දේශපාලන බල අධිකාරියෙන් බලාපොරොත්තු වෙන අධ්‍යාපන ක්‍රම වෙනසකට ඒගොල්ලන්ගේ අවස්ථාවක් දෙයි කියලා. අපිට අදාළ අවස්ථාවක් දෙන්න ඕනේ. අපිට කීල ඉවරලා ළමයින්ට එහෙම උගන්වන්න එහෙම ක්‍රමයක් නැහැ. ඒගොල්ලන්ගේ සිලබස් එකක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ සිලබස් එකත් උගන්වන ගම අපේ සිස්ටම් එකත් අපි කියන ක්‍රමයක් උගන්වන්න අවස්ථාවක් දෙනවා. මේකට අපිට chance එකක් දෙනවා නම් ඒක කරන්න. මේකට ආගමික දැනට ඉන්න ආගමික සංස්කෘතික නායකයෝ මූලික වෙනවා.
ආගමික සංස්කෘතික නායකයෝ මූලික වෙලා අපිටත් මේක කරන්න පුළුවන් අවස්ථාවක් දීලා බලන්න පුළුවන් කියන තැනට ඒගොල්ලන් ඒකේ විශ්වාසය හදලා ඒක ක්‍රමානුකූලව මොකද එකපාරට ඇවිල්ලා සිස්ටම් එකක් චේන්ජ් වෙනවා කියලා කියන සිස්ටම් එකට පරිවර්තන වෙන්න කාලයක් යනවා. ඒ පරිවර්තන අවධියේ මිනිස්සුන්ට ගත කරන්න අමාරුයි. එතකොට මිනිස්සු කරන්නේ සමස්තය විරුද්ධ වෙලා කරලා මේ ක්‍රමයේ තියෙන ක්‍රමයේ උරුව පවත්වාගෙන යන්න හොඳයි කියලා ඒකම කන්ටිනියු කරගෙන යන එක. ඉතින් ඒකට අදාළ පරිවර්තන අවධිය ඉතින් අපි රජයෙන් බලාපොරොත්තු වෙන අපිට අවස්ථාවක් දෙයි කියලා අපි ආගමික සංස්කෘතික නායකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මේ ඔවුන් එකකතාවයක් මේවා කළා ඒකේ සමාජයේ අවස්ථාව හදලා දෙයි කියලා. මොකද රජයේ කියන දේම දැන් කරන්න බෑ. සමාජයේ තියෙන්නේ සමාජය ටිකක් තාර්කික වීගෙන යන්නේ. ඒකෝර තාර්කික ක්‍රමයක් අනුව ආගමික සංස්කෘතික මූලයන් මේකට මූලිකත්වය ගෙනල්ලා කටයුතු කරයි කියලා හිතනවා. ඒකට මිනිස්සුන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ගේ ගම් සභා දැන් ගම් සභා ක්‍රමය සාමාන්‍ය අපි තරණ ක්‍රමයේ ගම් සභා ක්‍රමයේදී අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ නිතර රැස්වෙලා මේ ප්‍රශ්නෙට විසඳුම දෙන්න. ඔයගොල්ලන්ට සංස්කෘතියක් අවශ්‍යයි. ඔයගොල්ලන්ට ආගමක් අවශ්‍යයි කියන එක ගැන ඔයගොල්ලෝ සාකච්ඡා කරයි කියන්නේ. අපිට වෙන බටහිර ආක්‍රමණික නැත්නම් බටහිර දෙමුන් ක්‍රමය පාවිච්චි කරන්නේ නැතුව අපි තියෙන සංස්කෘතිය මුරුව පවත්වාගෙන යන්නේ ඇයි කියන එක ඔයගොල්ලෝ ක්‍රමවත්යි කියන්නේ. වැඩි කියන සැලකීම කියන තැන ඉඳලා ඒගොල්ලෝ වැඩි දැන් අපි කරන්නේ ළමයින්ව ඉස්සරහට දාලා වැඩි ඩියුටි පිටිපස්සට එනවා අර කොසල් පැතුමාගේ සීන එතනදී කියනවා සීනවල දැකලා තියෙනවා එදාම ඉපදුණු ගව දෙනක්ගෙන් ගව දෙනක් ඒ පැටියකින් කිරිපොනවා කියලා. ඒත් ඇත්තට තමයි අපි යන්න ඕනේ පාත් එක නෙමෙයි අපි ළමයි පස්සේ යන්නේ. ඒතර ළමයි දන්නේ නැහැ මේ සංස්කෘතිය හුරුම පැවැත්ම මේක රටාව රිද්මේ ළමයි දන්නේ නැහැ. ඒතකොට ළමයි හැම වෙලාවෙම අලුත් දෙයක් හොයන්න යනවා. අලුත් දෙයක් එන්නේ ප්ලාස්ටික් විදියට හරි මැජික් විදියට. අපේ ලංකාවේ මිනිස්සුන්ට හුරු වෙලා තියෙන්නේ පිටින් එන ප්ලාස්ටික් හරි මැජික් එකක් හරි ලයිට් එකක් පත් වෙන මොකක් හරි එකක් කරගෙන ළමයින්ට හුරු කරන්නේ. ඊට පස්සේ ඒක කඩෙන් ගන්න අදාළ වියදම් ටික හොයාගෙන තමයි අපි රැකියාවක් කරන්නේ. ඒ ටික මේවා කරගෙන ඒක මදි වුණාන් පස්සේ ඊටු ටික කරන්න අපි ලෝන් එකක් ගන්නවා. ඊට පස්සේ ලෝන් එක ගෙවාගෙන යන තුල ජීවිත කාලය ඉවරයි. ඉතින් අපි මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙනවා ඔයාලට ඇයි සංස්කෘතියක් අවශ්‍යයි? ඔයගොල්ලන්ට ඇයි ආගමක් අවශ්‍යයි? ආගම කියන්නේ මොකක්ද? එතකොට මේ සංස්කෘතියක් කියන්නේ ඇයි සංස්කෘතිය ගොන්න මේ සම්මුතික වෙලා එකඟ වෙලා ඔයගොල්ලන් අධ්‍යාපනයේදී ජීවන රටාවේදී ආහාර ඇඳුම් පැළඳුම් හදාගatti මේ සම්මුතික වෙලා එකඟ වෙලා එක රටාවක් පවත්වාගෙන යන්නේ ඇයි කියලා. එතකොට අපේ තියෙන විශේෂත්වය මේ සබාධර්මයත් එක්ක සමතුලිත වෙලා පවත්වාගෙන යන්නේ රටාවල තියෙන තාර්කික භාවය අවබෝධ කරගන්න කියලා මේ අපි හිතනවා මිනිස්සු මේ ගැන සාකච්ඡා කරන්න විවාද කරන්න ගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ පද්ධතිය වෙනස් කරන්න. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ දරුවෝ ටික හදාගන්න නැත්නම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ රජයේ සහයෝගය නැති වුණත් සංස්කෘතික ආගමික නායකයෝ මේ අවස්ථාව අපිට අරන් දෙනවා නම් මිනිස්සුත් වෙනස් වෙන්න කැමති නම් මේ රජයට ඒකේ හරහා ඉල්ලීමක් කරන්න පුළුවන් මේ අපි ඇවිල්ලා මේ වහල් දේශපාලනයේ 1967 ඉඳන් තිබුණ වහල් දේශපාලන ක්‍රමවේදී වගේ පාට බහැලා බෞද්ධික අරගල කරලා ගෙවල් ගිනි තියලා එහෙම කරන එකක් නෙමෙයි මේ මානසික කරන එක බුද්ධ දර්ශනය කියන්නේ මේ මනස මුල් කරගත් දර්ශනයනේ. ඒතකොට අපේ සංස්කෘතියත් ඒ වගේ දියුණු මට්ටමේ තියෙනවා. ඒතකොට මේ සංස්කෘතිය ගත්තාන් පස්සේ සමස්ත ප්‍රදේශයම නැත්නම් සමස්ත කාරණා ඔක්කොම ආවරණය කරලා තුලනය කරලා පවත්වාගෙන යන මේ ක්‍රමවේදයක් තමයි අපිට තියෙන සංස්කෘතිය. එතකොට මේ අපේ ධර්මයේ පුද්ගලිකව තමන්ගේ සීමාවන් ගොඩනගාගෙන ඊට අදාළව කටයුතු කිරීමේ හැකියාව ඒ ගැන තමයි ගොඩක් වෙලාවට මේ තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේක තියෙන්නේ එහෙම. එතකොට අපි මිනිහෙක්ගේ ආසන්නෙම තියෙන දර්ශනය ඊට පස්සේ තියෙනවා ආගම ඊට පස්සේ සංස්කෘතිය නේ ඊළඟට තමයි නීතිය තියෙන්නේ. දැන් මේ ආගම සංස්කෘතිය දර්ශනය දුර්වල කරලා නීතියෙන් රටක් හදන්න ගියාට ඒක හදන්න පුළුවන්ද කියන තැන හැම වෙලාවෙම අභියෝගයට ලක් වෙනවද කියන එක කියන මිනිස්සුන්ට දැන්වත් අවබෝධයක් එන්න ඕනේ. ඒතකොට සංස්කෘතිය ආගමට මුල් තැන දීලා මේ සම්මුතික චෙගවින් ටික පවත්වාගෙන යන්න ඕනේ ඇයි කියන ටික මේ මිනිස්සුන්ට දැන් අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ රාජ්‍ය යම් මැදිහත්වීමක් කරන තුරු ආගමික සංස්කෘතික නායකයන් අපිට අවස්ථාවක් දෙන්න කැමති කියන එක අඩු ගානේ වීඩියෝ එකකින් හරි එහෙම ප්‍රකාශයක් හරි කරොත් එතනින් එහාට අපිට බලන්න පුළුවන් කොහොමද කරන්න කියලා. දැන් අපිව හම්බෙන්න මේ අදහස් ගන්න වොයිස් කට් ගන්න එහෙම පස්සේ ඇවිල්ලා මේ කරන එක මම දන්නවා මගේ පුද්ගලික අදහස එහෙම අපේ සාමාන්‍ය ජීවිතේ නැති කරලා මේක විශේෂ පුද්ගලික වගේ හැසිරීමේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අවස්ථාවක් දුන්නොත් ඒකට අදාළ කටයුතු කිරීමේ හැකියාව ඊට අදාළව කලවණ කර දීමේ හැකියාව අපිට තියෙනවා.
එතකොට අවසාන වශයෙන්ම ප්‍රසන්න මහත්මයාගේ ඔබතුමාගෙන් දෙන්න පුළුවන් මේ සමාජයෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන මොකක්ද මේ සමාජයෙන් ලැබෙන්න ඕනේ මේ ක්‍රමවේද වෙනස් කරන්න මේ සිස්ටම් චේන්ජ් එක වෙනස් කරන්න සමාජයෙන් ඔබතුමා දකින කෝණේ හැටියට ඔබතුමා කියවන විදිහට මේ සමාජය ඒ කියවන ආකාරයෙන් ඔබතුමාගේ පැත්තෙන් මේ සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඇත්තටම අපේ චතුර මහත්මයා කියවා වගේ සංස්කෘතියක් ආගමක් තියෙන හේතුවක් තියෙනවානේ. ආගම කියන්නේ අපේ පැවැත්ම. ඒකට ආගමක් කියන දේ නිර්මාණයට කලින් යම් දර්ශනයක් පුද්ගලෙක් ඉදිරිපත් කරනවා. ඒ දර්ශනය පිරිසක් වැළඳගෙන අපි ඒකේ යම් ප්‍රතිඵලය කියන්නේ කෙනෙක්ට හරදයක් වෙන දෙයක් නෙමෙයි. මේකෙන් යමක් අපිට යහපතක් තියෙනවා. මේ ප්‍රායෝගිකව මේ වගේ දේවල් ටිකක් වෙනවා කියලා විවිධ පිරිස් එකතු වෙලා යම් ආකාරයකට ඒ දෙයින් යහපතක් සිද්ධ කර ගන්නවා වගේම ලෝකෙට යහපතක් කරනවා වගේම ඒ ආකාරයට ආගමක් නිර්මාණය කරගෙන යනවා. ඒ වගේම සංස්කෘතිය කියන දේ කිසියම් වූ පිරිසක් එකතු වෙලා ඒ කට්ටිය යම් සමුදේ කියන්නේ ඇඳුම් කරදු මේ විදිහට වෙන්න ඕනේ. අපගේ ස්වරූපේ මේ වගේ ආහාර සංස්කෘතියක්. ඒකට ඇඳුම් කරදුම් වල යම් සංස්කෘතියක් තියෙනවා. කතා කරන භාෂාවේ Taman ඒ කියන්නේ අපි යමක් අපි තැනකට ගිහිල්ලා යම් උත්සවයක් තියෙන. ඒ උත්සවය තුල තියෙනවා යම් ක්‍රමවේද ටිකක්. ඒතකොට ඒක එතන ඉන්න යම් පිරිසක් ඉන්නවා. ඒ පිරිස එකතු වෙලා මෙන්න මේ විදිහට අපි යම් සම්මුතියකට එමු. මේ අඳුර තමයි මේක තමයි අපේ සංස්කෘතිය කියලා. ඒ ආකාරයට යම් සංස්කෘතිය තියෙනවා රසක්. ඒතකොට අපි කියන්නේ මේ හැමෝම එකම සංස්කෘතියකට එන්න කියන එක නෙවෙයි. තම තමන්ට ආවෙනික සංස්කෘතියක අංග තියෙනවා. නමුත් මිනිස් කියන ජාතිය මුල් වෙලා. ඒ කියන්නේ මිනිසාට සතා සිව්පාවට ස්වභාදාමට අදාළව ඒ හැමෝටම යහපතක් වෙන විදිහට මේ දේවල් අඳුනගෙන එනස් තමාතුලින් තම අවදි වෙලා ස්වාධීනව අවදි වෙලා සොයන් අවබෝධ ඥානෙ පසක් කරගෙන මොකද මේ දැන් අපි සම්මතයේ කියනවා යථාර්ථය කියලා කියනවා දෙකක් තියෙනවා. ඒතකොට ඒකෙදි කිසිම අපිම ආගමක් ගත්තොත් ආගමක කිසිම තැනක නෑනේ සාගිනේට කරදරයක් වෙන්නේ කියලා නෑ. කිසිම මේ කෙනෙක්ට කරදරයක් කරන්න කරදරයක් හිංසාවක් පීඩාවක් කරන්න එහෙම කියලා නෑ. නමුත් විවිධ අර කිය වගේ අර පැච් එකක් දානවා වගේ විවිධ නීති ගෙනල්ලා විවිධ ආකාර නීති ගෙනල්ලා මෙන්න මේක තමයි කියලා මේ අර මිනිස්සුන්ගේ ඔළුවට යමක් පෙන්නලා පෙන්නුම් කරවලා ගිහ ප්‍රායෝගික කරන්න ගියාම ඇත්තටම මේ දේ මේ හිර වෙනවා. අපි උදාහරණයක් විදිහට අතීතයේ ඇඳිරි නීතිය ගමු. ඇඳිරි නීතිය කිව්වහම ඉස්සර මට කුඩා කාලේ මට මතකයි අපේ අම්මලා තාත්තලා අනුවානේ විදුරටවත් බහින්න දෙන්නේ නැහැ. දැන් මේ මෑත යුගයේ බලන්න මේ නීතිය. ඒ ඇඳිරි නීතිය කියන දේ අද විහිළුවක් වෙලා යනවා. අද ඇඳිරි නීතිය කියවහම වෙනදට වඩා මිනිස්සු පාරේ ඉන්නවා. ඒ නීතිය ඕන නීතිය. ඒ කියන්නේ සංස්කෘතිය ආගම ඊට පස්සේ ඉන්හිහගේ පැවැත්ම ඒ අදාළ පැවැත්මට අදාළ දේවල් යම් කරුණු කාරණා ගලවලා දාලා වෙනම දෙයක් පැච් එකක් විතර අලවන්න ආවම ඕම වගේ ගැටලුවක් තියෙනවා. අද ඒක ප්‍රායෝගිකව ඔප්පෙලා දෙනවා. අපි මේක වෙනම කියන්න ඊට වඩා සමහරට ඔබට තේරුණා වෙන්න පුළුවන්. සමහර ඊට වඩා මේ අපට දැනෙන හැඟෙන විදිහට මේ කියන්නේ අපේ තුල අපි 100%ක් හරි කියනවා කියන එක නෙමෙයි. නමුත් අපි මෙච්චර කාලයක් යමක් කරන් යනකොට අපිට යම් ප්‍රායෝගික අධ්‍යයනයක් කරන දැන් මම යම් ආකාරයකට යම් ක්‍රියාවලියක් කරන් යනවා. මම ප්‍රායෝගික යමක් කරන් යනවා. ඒ කරන් යද්දි මට දැනෙනවා මේ කියන්නේ සත්‍යයක් කරනවා. මෙන්න මේ සත්‍ය අනිත් හැමෝමත් දැනගන්න නම් හොඳයි. එතකොට එතනදී මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ අපි පළවෙනිකොටම අපේ ආකල්ප වෙනස් කරගන්න. අපි ඒ වගේ ප්‍රායෝගිකව අපි වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත් කෙනාට එලිලික් කරන හැටි තමන් වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න අපි හොයන්න ඕනේ. යමක් ගවේෂණය කරන්න. ඒතකොට අපේ අතීතය බලන්න ඕනේ. අපේ මේ වර්තමානයේ බලන්න අපි අනාගතය පිළිබඳව යම් තීරණයකට එන්න පුළුවන්. ඒතකොට අතීතයේ කොහොමද? දැන් අද වර්තමානයේ අර මෙතුමා කියනවා වගේ අර කොසල් රජතුමාගේ සිහින ගැන කතා කරා. එතකොට ඒ සිහින අද හැදෑරලා දෙනවා. උදාහරණයක් වශයෙන් මම යම් පරිගණක අංශයේ පාඨමලක් ආ එතන ඉන්නවා සර් කෙනෙක්. ඒ සර් කිව්වා දැන් අර මම මේක ආගමට ගහන එකක්වත් දේශපාලනයට ගහන එකක්වත් අපි ඇරකේ වගේ දේශපාලනයට ඉන්නවත් එහෙම එකක් නෙවෙයි. කෙනෙක් විවේචනයක් කරන්නේ. ඒක එතුමා කිව්වා අර දැන් සියම් ආකාරයට අපේ රටේ තියෙනවා අර බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා. ඒක හරි කියනවත් ඒක වැරදි කියන එකක් නෙමෙයි මම කියන්නේ. නමුත් මේ අපේ සර් මාත් එක කිව්වා මේ පුතේ මේ බුදුන් වහන්සේ ලංකාවේ ගිහලත් මේ කොසල් රජතුමා නම් මේ ලංකාවේ ඉඳලා වගේ ගතියක් නම් තියෙනවා. බලන්න පිට වෙනත් ඒ කියන්නේ වෙන රටවල් ගැන එහෙම කියනවා නෙමෙයි. අපේ රටේ හරියටම මේ ඒ කොසල් රජතුමා දැකපු සීනි ටික අද ඇත්තම වෙනවා. ඒතකොට ඒ වගේ අදහස් දුන්නා. ඉතින් ඇත්තම මෙතුමා කියන එකත් එක්ක අතර ඒක අපි එකක වෙනවා. ඒ වගේම අර කීව තව කතාවක් කියවා මේ අපිට දැන් සිද්ධ වෙලා ඒකේදී අදහස් වශයෙන් තියෙන්නේ අපිට කුඩා දරුවන් දිහා දැකලා තමයි වැඩිහිටියන්ට මේ තීන්දුව ගන්න. උදාහරණයක් විදිහට දුරකථනය ගමුකෝ. වැඩිහිටි කියලා දුරකථනයක් ගන්නවා. ඒ වැඩිහිටියට පුළුවන් දේ දුරකථනයේ වැඩි එකපාරට කරගන්න. දැන් මේ දරුවෝ මේ අපේ වැඩිහිටියන් නම් හොඳට දන්නවා YouTube එක පාවිච්චි කරන විදිහ දන්නවා. ඒතර ඒකේ තියෙන හැම සියල්ලම දන්නවා මේ අර වැඩිහිටියට මොකද කරන්නේ? චූටි කුඩා දරුවෝ දෙන්නවා මේක මේ ඉගෙන ගන්න. එතකොට මිනිස්සු හිතනවා අපේ දරුවා දක්ෂයි මෙයා මෙහෙමයි කියලා. හැබැයි ඔයාලා දන්නේ නැතුණාට අපේ සංස්කෘතිය ටික ටික ගැලවිලා යනවා. අපේ ලෝකේ අපි යහපතක් දෙයක් කරා. එදා අතීතයේ සෝබාදාමට ගරු කරා. එදා අතීතයේ විවිධ වැව් අමුණු
ඒ කියන්නේ අර කිය වගේ අපිට කන්න බොන්න නැතුව බෑ. අපිට ඩොලර් නැතුව මේ දේ කරන්න බෑ. ඒ දෙයට අපි මුලින්ම අපි අතීතේ මොනවද රජෙක් වුණත් සටන් කරේ පළවෙනි නගරේ ඛණ්ඩ දුන්නා. මිනිස්සුන්ට සටන් කරන්න ඛණ්ඩ දෙන්නේ. මිනිස්සුන් ජීවත් වෙන්න ඉස්සලා. එතකොට රජෙක් කරේ අතීතේ ඉස්සලා කෘෂි කර්මාන්තේ. කියන්නේ කෘෂි කර්මාන්තේ මුල් කරගෙන තමයි සටන කරුණත් කියේ. ඒක මේ සමහර කෙනෙකුට මේ රජවරු හැංගිලා හිටියා. එහෙම කියනකොට හැංගිලා නෙමෙයි හිටියේ. යම් ආකාරයකට ඒවා උපක්‍රම, යුද උපක්‍රම. ඊට පස්සේ අපි උස්ම ටික ගන්න ඉස්සෙල්ලා අපි ඉස්සර වෙලා මේ අපට අවශ්‍ය සියලු ශක්තිය ටික අපි ළඟ අවදි කරගන්න. ඒක තමාතුලින් අවදි කරගන්න. ඒ වගේ අපි තව පිරිසක් එක්ක එකතු වෙලා කරන්න දෙලා. අර නිතර අපේ අර ගම් සභා ක්‍රමයේ කියන්නේ නිතර අපි ඊළඟට කුමක්ද කරන්න කියන සාකච්ඡා කරනවා. අපි අතීතේ පන්සලට එකතු වුණා. එහෙම නැත්නම් අම්බලකට හරි එකතු වුණා. එකතු වෙලා අපි සාකච්ඡා කරලා ප්‍රශ්න සතුටින් එකතු වුණා, සතුටින් විසර ගියා. අද කොහෙද? අද තනියෙන් එක එක්කිනා තැන් වල සමහර මේ දේ තේරුම් ගත්ත මිනිස්සුන් අද එළියට එන්න විදිහක් නැහැ. අර වගේ අපිට අවස්ථා අපි කියන්නේ මේ අපිට මේ රජ වෙන්න ඕනේ අපිට ඡන්දයකට එන්න ඕනේ නැහැ. නමුත් පුළුවන් රජයකට පුළුවන් මේ අකර දේශයත් පිළිබඳව කතා කරන අය සහ ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන අය. ඒ අයට රාජ්‍ය අනුග්‍රහය දෙන්න. ඒ අයට අවශ්‍ය ආර්ථික ශක්තිය දෙන්න. ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන්න පුළුවන්. මොකද වෙනත් දේවල් මේ රටේ ස්ථාපනය කරන්න ශක්තිය දෙනවා නම් ඇයි බැරි අපේ දේ ස්ථාපනය කරන්න ශක්තිය නැහැ. ඇයි අපේ දේ මොකද තියෙන වැරද්ද මොකද්ද? ඒ වැරද්දක් තියෙනම් තැන් වල විවේචනය කරන්න ඕනේ නැහැ. එහෙම තියෙනම් ප්‍රධාන මාධ්‍ය වලට ඉඩ දෙන්න. ප්‍රධාන මාධ්‍ය වලට ඇවිල්ලා සාකච්ඡා කරන්න. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. රටේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. ඒක මට කියලා නැහැ. ඔබට කියලා නැහැ. දේශපාලනඥයට කියලා නැහැ. මේ රටේ ජීවත් වෙන සතාජීවකට ප්‍රශ්නයක් කියලාද? හැමදේම මේ මිනිස්සු කරන දේවල්. ඒකට හේතුව අර වගේ වෙනස් අපට නොගැලපෙන දෙයක්. අපේ රටේ තියෙන පරිසරයට, අපේ තියෙන ස්වභාවයට, අපේ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ ස්වභාවයට, අපේ රටේ මිනිසුන්ගේ සිතුවිල්ලට නොගැලපෙන සිතුවිල්ලට නොගැලපෙන විදිහේ ක්‍රමයක් ස්ථාපනය කරනවා. ඒ කියන්නේ වහල්. ඒ කියන්නේ කෙනෙක් අපි රැකියාවක් කරොත් අපිට එතන අපි කියන්නේ අපට ඕන විදිහට මේ අපි කෙනෙක්ට මේ ඇඳුම් නැතුව ඉන්න හිතිනොත් එයාට එතන ඇඳුම් නැතුව ඉන්න හිතන විදිහක් ගැන නෙමෙයි කියන්නේ. යම් සංස්කෘතික තියෙනවා යම් ක්‍රම. නමුත් අද මේ සමහර ස්ථානවල තියෙන නීතිමය වශයෙන් ඔයා මේ විදිහට ඉන්න ඕනේ. එයා කොටුගල. එයාට එතනින් එහාට දැන් හිතන්න නැහැ. එයාට එතනින් එහාට දෙයක් කරන්න බෑ. එයාට නිදහසක් නැහැ. ඒකෝර ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය කියන්නේ මේ ඒකේ අපි සාමාන්‍ය දැන් තියෙනවා කියන විදිහට බලුවොත් මේ ඒකේ අදහස නම් අපි හැමෝටම සමානත්වයක් තියෙනෝනේ. හැමෝටම අයිතියක් තියෙනවන්නේ. අයිතිය තහවුරු වෙන්නේ. නමුත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, සැබෑ සමාජවාදය නම් එහෙම වෙන්න බෑනේ. මෙතන මොකක් හරි අපිට අවුලක් තියෙනවානේ. අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒකල බලන්න අපි අතීතේ හොඳ ජීවත් වුණේ. අතීතේ අවශ්‍ය ප්‍රමාණය බලන්න. අවශ්‍ය අද ඉන්නේ අඩු වෙලා දෙනවා. එතකොට කියයි සමස්තයක් වශයෙන් මේ මිනිස්සුන්ගේ අවශ්‍ය අඩු වෙනවා කියලා. හැබැයි අද ඊට අමතරව මම ලෝකය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන මොකද අපි වෙනස් වෙනවා. අපි ලෝකය ගැන කතා කරනවා කියන්නේ නමුත් අපි ගවේෂණශීලී වෙන්නේ බලන්න වෙනත් රටවල මිනිස්සුන්ගේ අවශ්‍ය ප්‍රමාණය. ඒ මිනිස්සු කොහොමද මේ කරගෙන තියෙන්නේ කියලා. එතකොට අපේ රටේ මිනිස්සුන්ගේ ඒක අවශ්‍ය අඩු වෙන්නත් ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ඉන්නේ මිනිසාගේ අවශ්‍ය අඩු වෙනවා කියලා කියනවා නම් අපේ රටේ සීක්‍රේන් අඩුුනේ කොහොමද? අපේ රටේ මිනිස්සුන්ගේ සීක්‍රේන් අවශ්‍ය එක අඩුුනේ කොහොමද? ඔන්න ඔතන ගැටලුවක්. ඒක බලන්න වෙනත් රටක ඉන්න කෙනෙක්ගේ අවශ්‍යයි අපේ අවශ්‍යවල ලොකු වෙනසක් තියෙනවා. ඒක අපිට මේ කළා තියෙන්නේ මේක මේ ඉබේ වෙච්ච දෙයක් නෙමෙයි. මේක හිතාමතා කරපු දෙයක්. මේ හිතාමතා කරපු දෙයක් අපි අඳුර ගන්න. මේ අඳුරගෙන අපි බලාපොරොත්තු වෙන ඔබ තුන ඔබ නිවැරදි වෙන්න සත්‍ය අසත්‍ය වටහා ගන්න මේ වෙනකොටත් අර මේ වත්නගේ වගේ කාර්යීය වශයෙන් මිනිස්සු වෙනස් වී යනවා විවිධාකාරයකට සොයාගේ බැලී ගවේෂණය කිරීම සිද්ධ කරනවා. එතනදී අපි හරිද ඇත්තම වල අපි හරි කියලා කියනවා නෙවෙයි. තමන් ප්‍රායෝගිකව යමක් කරන්නේ නැත්නම් තමන්ට තේරෙනවා මේ දේ තමයි හරි. ඒතර අපි අඩුම වශයෙන් gedara වගා කරන්න පටන් ගන්නවා. මම කියන්නේ අපි කාලා දිනවත් ඉන්න අඩුම වශයෙන්. ඒතර ගෙදරවත් බලන්න ඕනේ වගා කරලා මේ කියන දේ ඇත්තද කියලා. ඊට පස්සේ සමස්ත වශයෙන් අර ගමක මිනිස්සු ටික එකතු වෙන්න ඕනේ. පන්සලට අපි ගමේ පන්සලක් තියෙනවා එතෙන් එකතු වෙන්න ඕනේ. ඒ පන්සල වේවා ප්‍රධානස එකතු වෙන තැනක අපි කරන්නේ මොකද්ද? අපි එකතු වෙනවා කියලා අපි සමහර වෙලට එක්කෝ අර කියන්නේ වෙනත් අනවශ්‍ය දේ ඕපදුක කතා කරන්නේ. අපි ඕපදු ක්‍රියාවක් කතා කරලා මේ ඊට පස්සේ අන්තිමට එතන ප්‍රශ්නකුත් ඇතිවෙනවා ගැටුමුත් ඇතිගෙන මිනිස්සුත් තරහ කරගෙන තමයි අපි ඉතින් අයිනේ. ඒකට හේතුව ඒ කියන්නේ තව කෙනෙක් පරයා යන දෙයක් කතා කරන්න කියන නෙවෙයි. අපි මේ වෙලාවේ කල යුත්තේ මොකද්ද? අපි කොතනින්ද පටන් ගන්න ඕනේ? අන්න ඒක. එතනදී විශේෂයෙන්ම දෙයක් තමයි අර අපිට ඩොලර් නැහැ. ඒක ඩොලර් ටික අපි කොහොමද ගේන්නේ? අපේ දේශීය දේවල් බොහෝමයක් තියෙනවා. අපි දැකලවත් නැති කෑම වර්ග අපේ අතීතයේ තිබ්බේව කොච්චර දෙනවද? මේ දැකලවත් නැති ඒවා කොච්චර තිබිලා තියෙනවා. මේ දේවල් අද සමහර විවිධ පුද්ගලයෝ තමන් ගවේෂණය කරලා අමාරුවෙන් දාඩියෙන් මහන්සි වාගෙන මේ දේවල් ඔබට ඔබ වෙතට ගෙනෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මේ දේවල් වලට අපිට මේ විශේෂයෙන්ම තව දෙයක් තමයි අපිට මේ රටේ තියෙන මාධ්‍ය වලින් ප්‍රධාන මාධ්‍ය වලින් අපිට ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ දේවල් වල කතා කරන මේ දේවල් පිළිබඳව ගවේෂණය කරන මිනිස්සුන්ට තැනක් දෙන්න. එයාට ඉදිරියට එන්න දෙන්න.
ඒ අය වෙනුවෙන් කඩේ යන්න. ඔබ පරගැත්තන් වෙනුවෙන් පරගැති ක්‍රමවේදයන් වෙනුවෙන් කඩේ යන්න එපා. මොකද අපිට දේශපාලඥයත් එක්ක කිසිම තරහක් නැහැ. දේශපාලඥයෝ කවුරු ගියත් මම ගියත් ඔතෙන්ට ගියොත් මමත් ඔය කියන පොරෙක් වෙනවා. පොරෙක් බොරු හදන ක්‍රමයක් තාදිනවා. එතකොට ඒක ධර්මානුකූල ගත්තත් අපි දවසින් දවස පිරිනනකොට සමාජ වෙන මිනිසාගේ අවශ්‍ය අඩු වෙනවා. එතකොට ස්වභාවදම වෙනස් වෙනවා. ස්වභාවික විපත් වෙනවා. ඒ දේවල් වල විද්‍යාත්මක මට මේලා පහදන්න බෑ. ඒ දේවල් පිළිබඳ විවිධ ගවේෂණ කරපු අය ඕන තරම් ඉන්නවා. ඒ අය පිළිබඳ හොයලා බලන්න. එතකොට ඒ ආකාරයට සෑම අතින්ම අපි කරලා තියෙන්නේ අර අපි උදාහරණයක් කෙනෙක්ට අපේ බුද්ධහම නම් පංචශීලය කියලා තියෙනවා. එතකොට අපි වෙනත් ආගම අපි දසපනත කියලා තියෙනවා. එතකොට වෙනත් ආගම වල විවිධ ක්‍රමයක් තියෙනවා. Tamanට මෙන්න මේ විදිහට රකින්න ඕනේ පිළිවෙත් කියලා. ඒක පිළිවෙත් ටික අද රකින්න පුළුවන්. කිසිම කෙනෙක්ට අද කරන්න බෑ. එතකොට මේක නැති කියන්නේ කොහොමද? මේක නැති කරලා තියෙන්නේ ඇයි කියලා තමන්ගෙන් ප්‍රශ්න කරන්න. එතකොට තව ඉන්නවනේ වැඩි හිටියනේ වැඩි හිටියකින් අහලා බලන්න. එතකොට ඒ වගේ අර අපි දැන් අද ඇත්තට බලුවොත් දැන් අද බේරෙත් වෙලා තියෙන අපේ තියෙන දේ අහලා තමයි වැඩි හිටියන්ටත් ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් වෙන්නේ නැත්නම් වැඩි හිටියකින් යම් උපදේශයක් කරා. අද ඉන්න වැඩි හිටියකින් අපි උපදේශයක් ගත්තොත් අපි යන්නේ වලපල්ලටමයි. අපි අර ධර්මානුකූල ගත්තොත් අපිට යන්න වෙලා තියෙන අපායට. අද එකට අපි සමහර ඉස්සර අපි කියන මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හොඳ දෙයක් නෙවෙයි. සමහරට ගෙදර තාත්තා බොන තැන අද පුතා බොනවා එකට ඉඳගෙන. ඒකත් උදා වෙලා දෙනවා. ඒතකොට මේ තාත්තා කියනවත් ඒක දින වෙන්න මෙහෙම කියලා. ඒතකොට ඒකද උගන්වන්නේ නැද්ද? ඒතකොට ඒ කොහෙන්ද ආවේ දේවල්? කොහෙද මොන සංස්කෘතියක්ද? කොහෙ තිබ්බ එකක්ද? අන්න එතන හිතන්න ඕනේ. ඒ වගේ ඒ වැනි දේවල් වල අපේ තිබ්බේ කොහොමද? අපි ඉගේ කොහොමද දේශීයත්වයේ කොයි විදිහටද අපි දේශීයත්වයට අනුව අපි ගොඩනැගෙන කියන දේ පිළිබඳ යම් සිහිමක් වෙනවා. ඒතකොට වැවක් අද හදන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? අද මෙච්චර යන්ත්‍රෝපකරණ දිනු වෙලා තියෙනවා. ඒතකොට වැවක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒතකොට කෘෂිකර්මයට අදාළව අපේ දේශීය කෘෂිකර්මාන්තය පිළිබඳව කතා බහ කරන. ඒතකොට අපි සාමාන්‍යයෙන් අපේ තියෙන කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව තේරෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇහුවොත් කො දේශීය බීජ ටික කියලා ඇහුවොත් උත්තර නැතු වෙනවා. ඒ කට්ටිය කටවල් වැහෙනවා. මේ කටවල් වහලා තියෙන්නේ. ඉතින් ඒ දේ පිළිබඳව උඩට අධ්‍යයනය කරලා අපි අනිවාර්යෙන් ගවේෂණය දීලා යුතුයි. අපි අපේ ආකල්ප ටික වෙනස් කරගත යුතුයි. අපි අපේ සංකල්ප ටික වෙනස් කරගත යුතුයි. ඊළඟට අපි ප්‍රායෝගික විය යුතුයි. ඊට පසුව අපි බලන්න ඕනේ මේක නීතියක් වශයෙන් ක්‍රියාත්මක කරන්න. ඉස්සරලාම අපි හිතනවා අර මිතුමාගේ වගේ නීතියක් ගෙනල්ලා මේ දේ කරන්න පුළුවන් නම් ඔබට මෙමකුත් නැහැ. ගෙදර ඉන්නේ ඔබේ සහෝදරයෙක්ට තමන්ගේ දරුවා වේවා. ඔබ බලන්න නීති දාලා බලන්න ඒ දරුවාට මොකද වෙන්නේ කියලා. ඒ දරුවා තිබ්බට වඩා ආදර දරුව වෙනවා. ඒ දරුවා තිබ්බට වඩා මේ අපි හිතනවා මේ විදිහට නීතියක් දැම්ම මේ දරුවා හැදෙයි කියලා. නමුත් ඒ නීති දාපු දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? පස්සෙන්ම ගියපු අපි කියන අපේ දුවෙක් හැදුවොත් ඒ දුව පස්සෙන්ම හිටපු අම්මලාට මොකද වෙලා තියෙන්නේ? ඒ දරුවා අද කොහෙද ඉන්නේ? හොඳට වෙලා බලන්න. ඒ දරුවා නම් අපහට ගම ඉස්සරව පැනලා යනගෙන. වරදා වටා ගන්න එහෙමයි කියලා හැමෝම එහෙම වෙනවා කියන එකට මම මේක උදාහරණ කරා. ඒ ආකාරයට අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ තමාතුලින් තම වෙනසක් ඇති කරගන්න. වෙනසක් ඇති වෙලා ඒ දේ ඔප්පු කරගෙන යමෙක් ඇහුවොත් ඔබ මොකක්ද කරලා තියෙන්නේ කියලා ඇහුවොත් පෙන්වන්න පුළුවන් විතර ඒ දේ පෙන්වන්න පුළුවන් තැනට එන්න කියලා තමයි ඉල්ලීම කරන්නේ. එතකොට මේ තව දැත්තොත් මම දැන් අවුරුදු දෙකකට විතර කලින් මේ ගැන මේ අර සංකල්පීය වශයෙන් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඕනනම් එහෙම බලන්නත් පුළුවන්. මේකේ දැන් ඔය තියෙන සමාජවාදය මොකද්ද, ධනවාදය මොකද්ද, ඊට පස්සේ තව තියෙන සංකල්ප අපිට මග හැරිච්ච සංකල්ප ඉස්කෝලේ උගන්වන සමාජවාදයට එක්ක යන්න නැත්නම් ධනවාදයට එක්ක යන්න කියලා. ඒතකොට ඒ අන්ත දෙක විතරයි තියෙන්නේ. අලංකාර මොනවද තියෙන්නේ? මේ මොන වගේ සංකල්පීය ක්‍රම විදිහට තිබෙ කියලා අවුරුදු දෙකකට විතර කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒකත් බලලා මේකේ ඇත්තටම මේකට විචානතියක් තියනවාද මේ කියන කතාව ඇත්තටම මේ ඕපපාතිකද කියන එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට මේ එහෙම බලලා ඔයගොල්ලෝ තාර්කික වෙනස් වෙනවා නම් ඒකට අදාළව අපි ආවා කියලා අපි පස්සෙන් ඇවිල්ලා අපි ගෲප් එකක් හදාගෙන මේ ඔයගොල්ලන්ට ටිකක් බජවුවක් දාන්න එහෙම ක්‍රමයක් නෙමෙයි මෙතන යන්නේ. මොකද අපි දේශපාලනයෙන් බලාපොරොත්තුවක් නැහැ. එතකොට අපිට අවශ්‍ය මේ ක්‍රමය වෙනස් කරන්න. ඒතර අපි පස්සෙන් ඇවිල්ලා මයික් කරලා ඇවිල්ලා සාකච්ඡා ප්‍රමාණය වැඩි කරගෙන එහෙම මේ ක්‍රියේට් ගන්න වගේ දේවල්. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය මේ ක්‍රමය වෙනස් කරන්න. ක්‍රමය වෙනස් කරන්න නම් මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. මිනිස්සු වෙනස් කරන්න අධ්‍යාපන ක්‍රම වෙනස් කරන්න ඕනේ. ඒකට අපිට අවස්ථාවක් දෙන්න ඕනේ. අවස්ථාවක් දෙන්න නම් සංස්කෘතික ආගමික නායකයෝ මේක මූලික වෙන්න ඕනේ. ඒතර රාජ්‍ය අනුග්‍රහයත් යම්මටම අවශ්‍ය වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ රැස් වෙන්නේ ගම් සභාවේද නැත්නම් පන්සලේද කියන එක අපි දන්නේ නැහැ. ඒතර එහෙම මේ පල්ලියේද පන්සලේද කියන එක අපි හරියට දන්නේ නැහැ. ඒතර ඒ ටයිම් වලට අදාළව සංස්කෘතියක් අවශ්‍යයි කියන තැන ආගමක් අවශ්‍යයි කියන තැන ඕගොල්ලන් ඉන්නවා නම් ඕගොල්ලන්ගේ ක්‍රමයේ ආර්ථික කරන්න නැත්නම්
ආගම නැත්තම් මේ ධර්මය ගැන පැහැදිලි කරන්න මේ හදන්නේ. ඒකට අදාළව අපේ ධර්මයේ නම් ස්වාමීන් වහන්සේලා කළා ඉන්න අනිත් අය පූජකවරු ඉන්නවා. අපි මේ අපි රැකෙන්න නම් අනිවාර්යයෙන්ම මේ කියන්නේ ධර්මයේ රැකෙන්නත් යුද්ධ කරන්නත් කුසල කියලා ඉන්න ඕනනේ. මේ ක්‍රමේ තමයි අපි ස්ථාපිත කරන්න හදන්නේ. මේ යුද්ධ කරන්නවත් භෞතික සටන් කරන්නවත් නෙමෙයි. කාලා බීලා අඩු ගානේ මේක ජීවත් වෙලා ටිකක් කල් මේ තෘප්තිමත්ව ඉන්න පුළුවන් සමාජ පරිසරයක් මේ මිනිස්සුන්ට ගොඩනගලා දෙන්න තමයි අපේ උත්සාහය. ඉතින් හැමෝටම ආයුබෝවන්.